පත්‍ර වින්‍යාසය කියන්නේ ශාක පත්‍ර කඳට සවිවී ඇති රටාව නැත්නම් ආකාරය. ඒකට කියනවා පත්‍ර වින්‍යාසය කියලා. ලකුණු එකක් දාගන්න. ඊළඟට පත්‍ර වින්‍යාසයක් තියෙන එකේ වැදගත්කම මොකක්ද? පත්‍ර වින්‍යාසයක් තියෙන එකේ වැදගත්කම. හොඳින් ප්‍රභා සංශ්ලේෂණය සිදු වීම. ඔව්. හොඳින් ප්‍රභා සංශ්ලේෂණය සිදුවීම. ඒක නිවැරදි උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන්. ලකුණු එකක් හම්බ වෙනවා. ඒ හැර වෙනත් ආකාරයකට උත්තර ලියලා තියෙනවා නම් කියන්න බලන්න. හිරු එළිය මගින් ප්‍රභා සංශ්ලේෂණයට ඇති හැකියාව. හරි. ඒතර තවත් ඒක ව්‍යාප්ත කරලා ලියලා තියෙනවා. හිරු එළිය හොඳින් ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම කර ගැනීම. කියපු උත්තරේ හරියි. උත්තර දෙකම හරි. හිරු එළිය හොඳින් ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිදු කරගත හැකි වීම. ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හිරු එළිය හොඳින් ලබා ගැනීම. ඒ වෙන උත්තරයක් ගැලපෙනවා. ලියලා තියෙන උත්තර කියන්න. එතකොට ඒවා වල අඩුපාඩු අපිට කතා බහ කරන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයට මෙන්න මේ ඇතුළු කරගන්නේ කොහොමද කියලා අහනවා. පත්‍රයට වායුව ඇතුළු කරගන්නේ කොහොමද? පත්‍රයකට වායුව ඇතුළු කරගන්නේ කොහොමද? දැන් උත්තරයක් තියෙන්නේ උතන. අමාරුද? අපි එතන ලියමු එහෙමනම්. පත්‍රයට වාතය ඇතුළු කරගන්නේ කූටිකා සිදුරු හරහා. වාතය කාබන් ඩයොක්සයිඩ් ඇතුළු කරගන්නේ පත්‍රවල තියෙන කූටිකා. මේ කූටිකා සිදුරු හරහා තමයි කාබන් ඩයොක්සයිඩ් වායුවකට ඇතුළු කරගන්නේ. ඒක විවිධ විදිහට අපිට ලියන්න පුළුවන්. කූටිකා සිදුරු හරහා විසරණය කියලා වැඩි කියන්නත් පුළුවන්. නමුත් අපි මේ විසරණය කියන එකට තාම ඉගෙනගෙන නැති හින්දා අපි කූටිකා සිදුරු හරහා කියලා ලියුවම ප්‍රමාණවත් ජලය ඇතුළු කරගන්නේ කොහොමද? මුල් මගින් මුල් මගින් කියලා ලියලා තියෙනවා හරි. එහෙම නැත්නම් මුල් මගින් අවශෝෂණය කියලා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් මුල් මගින් කියලා තියෙනවා නම් හරි. ලකුණු 1යි. ඒකේ ඊළඟ කොටස උත්සේදනයේ සිදුවන ශාකයේ ප්‍රධාන ව්‍යුහය කුමක්ද? මේ ප්‍රශ්නේ සමහරවිට පැටලි සහිත වෙන්න පුළුවන්. කෙසේ වෙතත් උත්සේදනයේ සිදුවන ශාකයේ ප්‍රධාන ව්‍යුහය මොකක්ද? ශාක පත්‍රය. very good. ශාක පත්‍රය. ඔව් ශාක පත්‍රය. ව්‍යුහයක් නැහන්නේ. ඒ නිසා ශාක පත්‍රය. මේක හරියට තේරුම් ගන්න නැත්නම් සමහරට ලියන්න පුළුවන් කූටිකා කියලා. ඒක නෙමෙයි යාලා අහන්නේ මේ ව්‍යුහය අහන්නේ ශාක පත්‍ර. උත්සේදනය නිසා ශාකයට සිදුවන වාසියක්. උත්සේදනය වුණොත් ශාකයට තියෙන වාසියක් මොකක්ද?
ජල පරිවහන වාසියක් තමයි මොකද්ද? ශාක දේහයේ සිසිල් කියන්නේ. කියපේ. ජල පරිවහන අඛණ්ඩව ජල පරිවහනය. ශාක දේහය පුර අඛණ්ඩ ජල පරිවහනය. ජල පරිවහනය කියලා කිව්වට කවන්නේ. ශාක දේහය පුර අඛණ්ඩ ජල පරිවහනය. වද උත්සව දිනුනේ නැත්තම් මුල් වලින් ඇදලා ගන්න නැහැ. උඩින් යන්න තමයි වතුර ඇදලා ගන්න. ඒ නිසා ජල පරිවහනය අඛණ්ඩ ජල පරිවහනය. ඒ උත්තරේ හරි. ශාක දේහයේ සිසිල්ව පවත්වා ගැනීමට උත්වේදනය කියන එක වැදගත්. ශාක දේහයේ සිසිල්ව පවත්වා ගැනීම. ශාක දේහයේ සිසිල්ව තබා ගැනීම. ඒ උත්තර ලියලාද කියලා බලන්න. ලියලා තියෙන ඒවා අඩුපාඩු හදාගන්න, හරි තියෙන ඒවා හරි දාගන්න, ලකුණු දාගන්න. ඒවල තමයි විභාග පරීක්ෂක විදියට උත්තර පත්‍ර පරීක්ෂක විදියට වැඩ කරන්නේ. ඒත් ඔයාලට දැනෙන්න ඕන මෙන්න මේ විදියට තිබ්බොත් තමයි ලකුණු උපයා ගන්න පුළුවන් කියලා. හරිද? අඩුපාඩු තියෙනවා අදාගන්න. ඊළඟට ශුෂ්ක පරිසරවලදී ශාක උත්සේදනය අවම කිරීමට දක්වන අනුවර්තනයක් අහනවා මොකද්ද? පත්‍ර කටු බවට විස්තරණය වීම පාත්‍ර සිහින්වීම හරි. දරුවෝ පත්‍ර කටු සහිත වීම දරුවෝ තුන්දෙනෙක් උත්තර දුන්නා වගේ දැනුණා. අපි මුලින්ම හිරුන්දී දුව කියන්නේ මොකද්ද කිව්ව උත්තරේ? පත්‍ර කටු සහිත වීම පත්‍ර කටු සහිත වීම නිවැරදි. ඊළඟට උදාහරණයක් කියන්න වෙනවා අපිට ඒකට. අනුවර්තන දෙක. පතොක්. අනුවර්තනය උදාහරණය දෙකම තිබ්බොත් තමයි මුල් ලකුණු ගන්න පුළුවන්. පතොක්. ඊළඟට දෙවන්මින් දුව උත්තරයක් වනේ. ඝනකම උච්චාරණයක් සහිත වීම උදාහරණය අරලිය. අරලිය. ඝනකම උච්චාරණයක් උදාහරණයක් එක්ක කියන්න අරලිය. රශේනුත් උත්තරයක් කිව්වා. උත්තර හරි. පාත්‍ර සිහින්වීම උදාහරණයක් විදියට කස. කස. පත්‍ර සිහින්වීම උදාහරණයක් කස. මේ දෙකම ගැලපෙන්න ඕන. ගැලපුණොත් තමයි දෙන ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණ විතරක් ලියලා බෑ. ඒකට ලකුණු දෙකක් හම්බෙනවා. ලකුණු දෙකක් හම්බෙනවා. හරිද? ලකුණු දෙකක් හම්බෙනවා. ඊළඟට ශාක ප්‍රචාරණය නෑ ශාක පත්‍ර තුල ජලය ගබඩා කරන අවස්ථා අක්කපාන කොමාරිකා අක්කපාන කෝමාරිකා හරිනේ. අක්කපාන හරිනේ. අක්කපාන කෝමාරිකා හරි. ඔක්කොමලා ලියලා ඇති කියලා හිතනවා උත්තර. කියලා තිබ්බොත් තමයි අපිට මේකේ ඵලදායීතාවය මම කලින් කියලා තියෙනවන්නේ වැඩි කරගන්න පුළුවන්. එකයි නේද අපි ලියන්න ඕනේ. මේකද? පස්වෙනි ප්‍රශ්නේ. අවස්ථාවක් එකයි. එකක් ලියපුවාම ඇති ලකුණු එකක් හම්බෙන්නේ. ලකුණු එකයි අවස්ථාවක් එකයි. අක්කපාන හෝ කෝමාරිකා මේ දෙක එකක් ලියුවාම ප්‍රමාණවත් ලකුණු එකක් හම්බෙනවා. ඊළඟට ශාක ප්‍රචාරණය සිදු කරන ශාක පත්‍ර දෙකක් අක්කපාන බිගෝනිය අක්කපාන බිගෝනියා තව එක්කෙනෙක් ඉන්නවා කවුද? පෙපරෝමියා very good pepperomia very good pepperomia වලට එක මතකයි.
අපිට අක්කපාන බිගෝනිය තමයි. නමුත් අටේදී තව නමක් එනවා පෙපරෝමියා. පෙපරෝමියා එක හැමෝටම මතකයි වගේ. හරි පෙපරෝමියා. ඒ වලින් අලුතෙන් පැල හැදෙන ශාක පත්‍ර. හරි ලකුණු 11ක් ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නෙට. දැන් බලන්න ලකුණු 11න් කීයක් උපයගෙන තියෙනවද කියලා. මෙහෙම රතු පෑනෙන් ලකුණු දාගන්න. වැරදි ඒවා තියෙනවා නම් highlight කරගන්න. ඒකට ඒවා ආයෙ නැවත වාරයක් බලන්න වෙනවා. ඇයි වැරදි? මොකක්ද අඩුපාඩුව කියලා හොයන්න වෙනවා. බලගත්ත ලකුණු ප්‍රමාණ chat එකට දාන්න. මට අවබෝධයක් ගන්න හැකි බලගෙන කොළහයි 10යි 10යි 11යි 10යි මේ වෙලා තියෙනවා. අශේන් දෙවන්මිනි වෙනුරි නදුලි ඉරුන්දි 11යි. හරි අනිත් දරුවොත් ලකුණු එවන්න. ලකුණු ඔක්කොම ටිකට බලා ගන්න පුළුවන් වුණාද කියලා බලන්න. මිහාරදුව නිස්සන්දු ඔයාලගේ නම නැත්තට නම දාන්න. හරි සමවදුත් බලන්න ලකුණු ඔක්කොම බලා ගන්න පුළුවන් වුණාද දන්නේ. අපි යමු එවනම් තුන්වෙනි ප්‍රශ්නෙට. මේක දරුවෝ ඉදිරිපත් කිරීම කළා මේ සත්ත්ව වර්ගීකරණය පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය කියලා මෙතන ලොකු හැල්ලක් තියෙනවා. එයාලා බෙදෙනවලු පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී කියලා. පොදු ගති ලක්ෂණ පදනම් කරගනින් තවදුරටත් බෙදෙනවලු. පහත එක් එක් තොරතුරු වලට වඩාත් ගැළපෙන කාණ්ඩය නම් කරන්න තියෙන්නේ. වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාව මේක නම් 11ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕන. වැඩිම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් අයත් කාණ්ඩේ. ආත්‍රපෝඩ very good. very good. ආත්‍රපෝඩා ඒක හැමෝටම මතකයි. තා හොඳයි. ආත්‍රපෝඩා හරිය සමිතික ජීවීන් අයත් කාණ්ඩේ. නිඩාරියා very good. නිඩාරියා හරිය සමිතියක් කියන එක දන්නවනේ. හයිඩ්‍රලයින් නේ. ඊළඟ සකණ්ඩ පණුවන් ලෙස හැඳින්වෙන කාණ්ඩේ. ඇනලීඩා සකණ්ඩ පණු ඇනලීඩා සකණ්ඩ පණු ඇනලීඩා. මේක ලේසි ප්‍රශ්නයක්. මේක ලකුණු 11ම හැමෝම ගන්න පුළුවන් වෙන්න ඕන. ශෝෂණය පෙනහැලි තෙත සම මුඛය ජලක්ලෝම වලින් සිදු කරන සත්ව කාණ්ඩය. සිදු කරන කාණ්ඩය. Viscase ඇම්ෆිබියා මෙතන පොඩි ඔතන අපිට යන්න වෙන්නේ ඇම්ෆිබියා කියන කාර්යයට. සයිතෙන් ජලක්‍රෝම කියන එක අයින් වෙන්න ඕනේ. ඇම්ෆිබියා වල ජලක්ලෝම වලින් හුස්ම ගන්න කට්ටියක් ඉන්නවා. කවුද? තර්ක කරන්න බලන්න. කවුද? උත්සාහ කරලා හිතලා කියන්න බලන්න. ඒ සාමාන්‍ය අපි ජලක්ලෝම කියන එක ඔකට දාන්නේ නැහනේ. පෙනහැලි තෙත සම මුඛය කියලා විතරනේ කියන්නේ. හෝ ජලක්ලෝම මුඛය හෝ ජලක්ලෝම. කවුද ජලක්ලෝම වලින් හුස්ම ගන්නව ඇත්තේ? කියන්න බලන්න. එන්නේ නැද්ද ඔළුවට? හොඳට හිතුවොත් උත්තරේ එනවා. එතෙන්ට උත්තරේ නෑ. ඇම්ෆිබියා මෙතන අපිට පිස්කේස්ලට යන්න බෑ.
දැන් වල ජලක්ලෝම කියපු ගමන් පිස්කේස්ලට යන්න උත්සාහ කරයි. නමුත් මේක මේ ලක්ෂණ තියෙන්නේ ඇම්ෆිබියා කියන එක වල රවට්ටනවා මෙන්න මේ ජලක්ලෝම කියන කාරණේ හරහා. ඒ ජලක්ලෝම කියන එක මෙන්න මේකට උත්තරේ දෙන්නකෝ. කල එකපාර උත්තරයක් ඉන්නේ නැහනේ. ඔය කාණ්ඩ අතරින් රූපාන්තරණයක් පෙන්වන්නේ කවුද? ඇම්ෆිබියා. ඇම්ෆිබියා. ඒතර ඇම්ෆිබියාලගේ එක අවස්ථාවක් තියෙනවා. එයාලට තියෙනවා ජලක්ලෝම. අර වතුරේ ඉන්නේ කවුද? ප්‍රධාන එක්කෙනා නෙමෙයි. එයාගේ එක අවස්ථාවක් ඉන්නේ. ඒ නිසා යෝහම එකක් දාලා තියෙන්නේ. ඊළඟ කවුද? ඉස්කෙඩියා ඉස්කෙඩියා ඉන්නවනේ. ඉස්කෙඩියට ජලක්ලෝම තියෙනවා. ඒ නිසා තමයි ওই ප්‍රශ්නේ ඔතෙන්ට දාලා තියෙන්නේ. සාමාන්‍ය අපි ඉස්කෙඩියට අවධානය දෙන්නේ නැහනේ. ගෙම්බා කවුද? මැඩියා ඊළඟට පණු ගෙම්බා සලමන්දරා ඔන්න ඔයාලට අවධානය දෙන්නේ. නමුත් ඔතන වෙනස් ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? ඒ නිසා අන්න ඒක බලන්න. ඒක ඔයාලට මේ පේපර් එකේ මේ ප්‍රශ්නේ ඔයාලව රවට්ටන ප්‍රශ්නයක්. මේක තිබෙන්නේ නැත්තම් වඩා හොඳයි. ඒකට ඇම්ෆිබියා කියලා කිලින්ම ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට අපි යමු පස්වෙනි එකට. ඔය වගේ ප්‍රශ්න එනවා එකපාර නෙමෙයි චුට්ටක් හිතන්න. හිතන්න එළුවට එන්නේ නැත්නම් ඉතින් පිස් කේස් කියලා දාන්න. එහෙම නැත්තම් වඩාත් ගැළපෙන එක පේන්නේ. ඇලි තෙත සමුකේ ජලක්ලෝම වැරදිලා දාලාද? printing mistake එකක්ද? ප්‍රශ්නේ වැරද්දක්ද? එහෙම හිතෙන්න පුළුවන්. ඒකට වඩාත් ගැළපෙන සැකේ වාසිය. මේ මොහොතේ ඔයාලට හිතෙන උත්තරේ ජලක් මේ ඇම්ෆිබියාද ෆිස් කේස්ද ඒකේ වෙලේ ලියලා එනවන්නේ. ඒක වඩාත් ගැළපෙන එක්කෙනාව තෝරාගන්න උත්සාහ කරන්න පේපර් එක ලියන මොහොතේ. පස්වෙනි එකට කවුද? කොරපොත්තු සහිත දේහයක් ඇසිපිය නොමැති ඇස්. පිස්කේස් එයාලා ෆිස් කේස්. ඒ ඉන්නේ ෆිස් කේස්. ෆිස් කේස්. මෘදු දේහයක් දරන ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහාවරණයක් සහිත ජීවීන් අයත් කාණ්ඩේ. මොලුස්කා මොලුස්කා. ගාන්ත්‍රි රහිත වියලි සමක්. රෙප්ටීලියා රෙප්ටීලියා. රෙප්ටීලියා. ඊළඟට ස්වේද ග්‍රන්ථි, ස්නේහස්‍රාවි ග්‍රන්ථි, ස්තන ග්‍රන්ථි, මැමේලියා මැමේලියා. සංධිසහිත උපාංග ආත්‍රපෝඩා ආත්‍රපෝඩා. වඩා ආත්‍රපෝඩා. පියාට වලින් ආවරණය වෙච්ච සමක් සහිත කාණ්ඩේ. ආවේස් ආවේශ. බාහිර කන්පෙති. බාහිර කන්පෙති සහිත කන්. මැමේලියා මැමේලියා. ඔන්න ඔය කාණ්ඩ ටික ලියවෙන ඔයාලට කාණ්ඩ ටික ඔක්කොම මතක් කරගන්න හොඳ ප්‍රශ්නයක් තමයි මේ දීලා තියෙන්නේ. හරිද? දැන් බලන්න ලකුණු 11න් කීයද කියලා. එකොළහයි 9යි 11යි ලකුණු ටිකක් එවලා තියෙනවා. ලකුණු එවන්න වැරදිච්ච ඒවා ටික මම කලිනුත් කිව්වා highlight කරගන්න. ඇයි වැරදුනේ කියන එක ඊට පස්සේ බලන්න. දැන් අපි කතා කරනකොට සමහර ඒවා තේරෙන්නේ නැති. ඇයි ඒක වැරදුනේ කියලා. මේකේ සම්පූර්ණ
මේ සත්ත්ව කාණ්ඩයේ මූලික ලක්ෂණ ටික පිළිබඳව ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් නේ. 11යි 10යි පෙරවලා තියෙනවා. වෙනුරි නදුලි ඉරුන්දි සමෝද් නුවන් කියන නමෙන් ඉන්නේ කවුද? නම හිසඳු දෙවන්මිනි වෙලා තියෙනවා ලකුණු. හරි. වෙනු හරි. එතකොට ඔක්කොම ළමයි වෙලා තියෙනවා. අශේන් එවලා නැද්ද? හරි. ඒක ලේසි ප්‍රශ්නයක්. හොඳයි. අපි බලමු එවන හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. මෙතන තියෙන අර පදාර්ථයේ ලක්ෂණ පිළිබඳව කතා කරනකොට ලෝහ අලෝහව ලක්ෂණ පරීක්ෂා කිරීමට 8 ශ්‍රේණි සිසුන් කණ්ඩායමක් විවිධ පරීක්ෂණවල නිරත වෙලා තියෙනවා. එහෙම පාවිච්චි කරපු එක ඇටවුමක් මෙතන පේන්න තියෙනවා. ඉහත ඇටවුම සඳහා යොදා ගන්න ලද්දේ පදාර්ථයේ සතු කුමන ගුණයක් පරීක්ෂා කරන්නද? විද්‍යුත් සානායකතාව. විද්‍යුත් සංඥායකතාව පරීක්ෂා කිරීමට විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීමට විද්‍යුත් සන්නායකතාවය ඒ තමයි උත්තරය. විද්‍යුත් සන්නායකතාවය. හරිනේ. ඒක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි, ලේසි ප්‍රශ්නයක්. AB අතරට කුමක් නිරීක්ෂණය කර හැකිද කියලා යකඩ ඇණයක් තිබ්බොත් මොකද ලැබෙන නිරීක්ෂණ? බල්බ දැල්වේ. බල්බය දැල්වේ. ලැබෙන නිරීක්ෂණය තමයි බල්බය දැල්වේ. ඒක තමයි අපිට ලැබෙන නිරීක්ෂණ. බල්බය දැල්වේ. එතන කාබන් කූරක් තිබ්බොත් බල්බය දැල්වේ. ඒත් බල්බය දැල් වෙනවා. කාබන් කූරෙනොත් විදුලිය ගමන් කරනවා. කාබන් කියන්නේ අලෝහයක් කියන එක මතක තියාගන්න. නමුත් විදුලිය ගමන් කරන බල්බය දැල්වේ. සල්ෆර් තිබ්බොත් කහ පාට සල්ෆර් තිබ්බොත් බල්බය නොදැල්වේ. බල්බය නොදැල්වේ. බල්බය දැල්වෙන්නේ නැහැ. නොදැල්වේ. ලකුණු 3ක් හම්බ වෙනවා. මේකට ලකුණු 1යි, මේකට ලකුණු 3යි. ලකුණු 3යි, ලකුණු 1යි. හරියට බලන්න. ඊළඟට මෙතන තියෙනවා තවත් අර කලින් ලිව්වා වගේම මේ භෞතික ගුණ ටිකක් දීලා තියෙන. ඒකට නම ලියන්න තියෙනවා. ඒ නම් ටික සමහර විට පැටලි සහිත වෙන්න පුළුවන්. කෙසේ වෙතත් බලමු අපි. තාපයේ සපයපුවම ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයට කියනවා නමක්. ද්‍රවාංකය නේ? මොකද්ද ද්‍රවාංකය? ඝනයක් ද්‍රවයක්. ඝන අවස්ථාවේ පවතින එක ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයට කියනවා ද්‍රවාංකය කියලා. යම් ද්‍රව්‍යයක් අතින් අල්ලපුවාම අතට දැනෙන රළු හෝ සිනිඳු ස්වභාවය වයනය. ඒ භෞතික ලක්ෂණත් ඔයාලට ගොඩක් වෙලාවට අමතක වෙන්න අමාරු වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ ප්‍රයෝගී කරගන්න මේ ලක්ෂණ ටික මතක් කරගන්න. නොකැඩී පවතිමින් කම්බියක් බවට අදින්න පුළුවන් හැකියාව. තන්්‍යතාවය. ඒවා පැටලෙනවා අමාරු. ඒ නිසා ඒක එහෙම නැතුව මතක තියාගන්න. තන්්‍යතාවය. ඒකක පරිමාණක ස්කන්ධය. ඝනත්වය. බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම සහ බලය නිදහස් කරපුවාම නැවත මුල් තත්ත්වයට පත්වීම. ප්‍රත්‍යස්ත බව.
ප්‍රත්‍යස්ත බව. ඉහළ උෂ්ණත්වය ඉහළ යාමේදී ස්කන්ධයේ වෙනසකට ලක් නොවී වස්තුවේ පරිමාණය වැඩිවීම. ප්‍රසාරණය ප්‍රසාරණය ප්‍රසාරණය. ප්‍රසාර බලයක් යෙදුව විට කැඩිලා කුඩු වෙලා බිඳිලා යනවා. බංගුරතා බංගුර බව බංගුරත්වය නැත්නම් බංගුර බව. මේ ලකුණු 7ක් හම්බ වෙනවා. 7යි උඩ තියෙනවා ලකුණු 4ක් 7යි 4යි ලකුණු 11යි. ලියලා නැත්නම් ලියා ගන්න. මේ ටික ඔයාලට උදව්වක් වෙනවා ඔය ලක්ෂණ ටික පාඩම් කරගන්න. මෙන්න මේ ප්‍රශ්නේ උදව්වක් වෙනවා ඔයාලට ඔය ලක්ෂණ ටික පාඩම් කෙටි සටහනක් වගේ තියෙනවා. හරිද? එතකොට බලන්න මේ වල වැරදිලා තියෙන පැටලවිලා තියෙන මොනවද කියලා ඒවා තේරුම් ගන්න. හරිද? අ 9යි 11යි 10යි 10යි පියාමු නතුලිගෙන් මොකද්ද වැරදුනේ දුව? EF ප්‍රත්‍යස්ත බව ප්‍රසාරණ. ඒකට ඒ ටික මතක් කරගන්න, ඒ ලක්ෂණ මතක් කරගන්න. ඔයාලගේ සටහන් පොතේ තියෙනවා, ටියුට් එකේ තියෙනවා. ඒ ලක්ෂණ ටික පැටලෙනවා සහ මතක හිටින්න නැති වෙන්න පුළුවන්. අර අපේ ක්‍රමේ පාවිච්චි කරලා කාට හරි උගන්වලා හරි මතක තියාගන්න උත්සාහ කරන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නේ. ලකුණු ඉවරලා තියෙනවා. දරුවෝ කීප දෙනෙක්. හරි. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. අප අවට වටපිටාවේ නැගෙන ශබ්දය. හරිද? ධ්වනි ප්‍රභව කියන්නේ මොකක්ද? ධ්වනිය නිපදවන උපකරණ හරි. ධ්වනිය නිපදවන උපකරණ වලට කියනවා ධ්වනි ප්‍රභව කියලා. හරිද? දැන් ඒක අමාරු නැති ප්‍රශ්නයක් ඔය අපි මුලින්ම ගත්තේ. ධ්වනිය නිපදවන උපකරණ. ඒකට කියනවා මොකක් කියලාද? ධ්වනි ප්‍රභව කියලා. ධ්වනි ප්‍රභව. ඊළඟ ධ්වනි නිපදවීමේදී කම්පණය වෙන කොටස අනුව ප්‍රධාන ධ්වනි ප්‍රභව කොටස් 3 නම් කර. ආයතනය කරන වස්තු ධ්වනි ප්‍රභව ආයෙත් කියන්න. ධ්වනි උත්පාදනය කරන වස්තු ධ්වනි ඒකත් හරි උපදවන උත්පාදනය කරනවා කියන වචනයත් අපිට ගන්න පුළුවන්. ඒකත් හරි ධ්වනි උත්පාදනය කරන වස්තු උපකරණ ධ්වනි ප්‍රභව කියලා කියනවා. උත්පාදනය කරනවා. ඒ කියන්නේ ඉපදවනවා. හරි. දෙවෙනි එකට උත්තරය තන්තු කම්පනය පටල කම්පනය තන්තු කම්පනය වායු කම්පනය තන්තු පටල වායු කියලා කියවුන හැම දරුවෙක්ගෙම තන්තු පටල වායු කම්පනය තන්තු වලට උදාහරණයක් ගිටාරේ ගිටාරය වයලිනය මැන්ඩලීනය ඔයාලා ලියපු උත්තර බලන්න ඒවා හරි මේකට අයිති වෙනවද කියලා බලන්න. ඒක සැක තියෙනවා නම් අහන්න. පටල බෙර ගැට බෙරය ගැට බෙරය යක් බෙරය සම්මැට්ටම සම්මැට්ටම තබ්ලාව රබාන ඔබ ටිකක් තියෙනවන්නේ. ඩ්‍රම් එක ඒ වුණ එකක් ගන්න පුළුවන්. මම ලියලා තියෙන උත්තරයි. උතන ගැටලු තියෙනවා නම් අහන්න. වායු ට්‍රම්පට් එක ට්‍රම්පට් බටනලාව හොරනෑව හක්ගෙඩිය මවුත් ඕගන සෙක්සෆෝන ඒ වගේ තියෙනවන්නේ. එකෙන් ලකුණු හම්බෙන්නේ බලන්නේ හම්බෙන් ලකුණු ප්‍රමාණ
එතන ලියා ගන්න ලකුණු 3ක් හම්බෙන්න. ඒ යුගලයක් හරිනම් 1යි. ඊළඟ යුගලය හරිනම් 2යි. ඊළඟ යුගලය හරිනම් 3යි. ඒකට එකකට භාගේ තමයි හම්බෙන්නේ. ඊළඟට හඬේ වෙනසට හේතු වන රාශිය. මේ හඬක් සංඛ්‍යාතය සංඛ්‍යාතය. අපි ඒකට කියනවා සංඛ්‍යාතය කියලා. හරිද? සංඛ්‍යාතය කියලා කියන්නේ ඒක මතක් කරගන්න සංඛ්‍යාතය. සංඛ්‍යාත. ඒතර මේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා මේ පාඩමේදී. එම රාශිය මැනීමට යොදා ගන්නා සම්මත ඒකකය මොකක්ද? හර්ට්ස් හර්ට්ස් කියලා වචනෙන් ලියන්නත් පුළුවන්, HZ කියලා ලියලා තියෙන්නත් පුළුවන් ඈ. හර්ට්ස් කියලා වචනෙන් ලියන්නත් පුළුවන්, HZ කියලා ලියලා තියෙන්නත් පුළුවන්. හරිද? කොහොම හරි ඔක ලියලා තියෙන්න පුළුවන්. ඊළඟට ඒ ටිකන්නේ සංගීත නාදය සහ ഘോഷාව අතර මම කියන්නම් බලන්න අහගන්න. සංගීත නාදයක් කියන්නේ විධිමත් තාලයකට අනුව ගැයෙන, එහෙම නැත්නම් රිද්මයානුකූල, එහෙම නැත්නම් විධිමත්ව ගැයෙන රිද්මයක් සහිත ශබ්ද වලට කියනවා සංගීතය කියලා. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද වලට කියනවා මොකක් කියලාද? සංගීතය කියලා. අපි එහෙම දැන් ඔබ ලියනකොට නිකම්ම ලියන්න බෑ, වෙනස ලියන්න බෑ. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද සංගීත නාදය වන අතර රිද්මයක් නොමැති අවිධිමත් ශබ්ද ഘോഷාව වේ. අරක අර ගලපලා ලියන්න ඕන. නිපාත පද හරි ඒ තියෙන ඒවා දාලා ලියන්න. සංගීත නාදය රිද්මයකට අනුව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද වන අතර ഘോഷාව රිද්මයක් නොමැති අවිධිමත් ශබ්ද වේ. අන්න ඒ විදිහට වාක්‍ය සම්පූර්ණ කරන්න. එතකොට ඔය එයාලා කියලා තියෙන එකට සාධාරණයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ලිව්වොත් සංගීතය කියන්නේ මේක කියලා වෙනම ලියනවා, ഘോഷාව කියන්නේ මේක කියලා ලියනවා, එච්චරයි. එහෙම ලිව්වොත් ලකුණු හම්බ වෙනවා. නමුත් ඊට වඩා ඔයාලා ඔලුවට ගන්න විභාගෙදී ඒ වෙනස ලියන්න ගියපුවම මේ දෙන්න සම්බන්ධ කරලා වෙනස ලියන්න ඕන. දෙන්නෙක් අතර වෙනසක් සංසන්දනය කරන්න ඕන හරියට. මෙයා සුදුයි, අරයා කළුයි. එහෙම මෙයා සුදු වන අතර අරයා කළු. එහෙම සංසන්දනය වෙන්න ඕන. එහෙම සංසන්දනය වෙන බව අර වචනේ වාක්‍ය තුල තියෙන්න ඕන. හරිද? ඒ සංසන්දනය වන බව අර වාක්‍ය තුල තියෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් සංගීත චිකිත්සාව කියන්නේ මොකක්ද? සංගීතය සංගීතය යොදාගෙන රෝග සුව කිරීම. සංගීතය යොදාගෙන කරන ප්‍රතිකාර ක්‍රම. සංගීතය යොදාගෙන සිදු කරන ප්‍රතිකාර ක්‍රම කියන එක වඩා හොඳයි. සංගීතය යොදාගෙන සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රම. ඒකට කියනවා සංගීත චිකිත්සාව කියලා. සංගීත යොදාගෙන සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රම. ලකුණු 1යි. ඊට මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව. හර්ට් 20 සිට හර්ට්ස් 20000 20 සිට 20000 දක්වා. හර්ට්ස් 20 සිට හර්ට්ස් 20000 දක්වා. හර්ට්ස් 20 ඉඳලා 20000 දක්වා. මිනිසාට ශ්‍රවණය කළ නොහැකි ඉහළ සංඛ්‍යාත ශ්‍රවණය කළ හැකි ජීවියෙක් නම් කරන්න. වවුල 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 ඊළඟට මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සෛලෆෝනේ දඬුවල
දිග හා සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය කුමක්? දඬුවල දිග වැඩි වෙනකොට මොකද වෙන්නේ සංඛ්‍යාතයට? අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. අඩු වෙනවා. අන්න එහෙම ලියන්න. දඬුවල දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. දඬුවල දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. ඒක ඔක ලිව්වත් හරි. දඬුවල දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. මේ ක්‍රම දෙකෙන් ඕනම එකක් ලියන්න පුළුවන්. දැන් බලන්න ලකුණු නිවැරදි උත්තර ලියන්නේ කොහොමද කියලා බලන්න. උත්තරේ වෙලා තියෙනවා ලකුණේ වෙලා තියෙනවා. මුදුලි වෙනුකි වෙනුරි අශේන් එස්තන්දු ප්‍රමෝද් නිරුන්දි හරි. අපි දැන් බලමු අපිට තියෙන 6 වෙනි ප්‍රශ්නේවත් අවසාන ප්‍රශ්නේ. දැන් මෙතන ශාක කියන කොටසෙන් ඇවිල්ලා තියෙන්නේ ශාකයක තියෙනවා කොටස් දෙකක් ප්‍රධාන පද්ධති දෙකක්. ප්‍රධාන පද්ධති දෙකක් තියෙනවානේ. මොකක්ද ප්‍රධාන පද්ධති දෙක? මූල පද්ධතියයි ඊළඟට පරෝහ පද්ධතියයි. මූල පද්ධතියයි පරෝහ පද්ධතියයි. ඊළඟ ශාකයක පරෝහ පද්ධතියට අයත් කඳ මගින් මේකේ තියෙනවා කඳ මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයක් ලියන්න කියලා තියෙනවා. මොකක්ද කියන්න බලන්න ප්‍රධාන කාර්යය? මල් ඵල පත්‍ර යන සියල්ල දරාගෙන සිටීම. හරි. අතු මල් ඵල පුෂ්ප දරා සිටීම. ශාකය තුල ආහාර හා ජලය පරිවාහනය කිරීම. ඒකත් හරි. ශාකයේ තුල ආහාර ජලය පරිවහනය කිරීමට මාර්ග සපයනවා. පරිවහනය කිරීමට දායක වීම එහෙම ලියන්න පුළුවන්. ඇතැම් ශාකනස් සුවිශේෂී කාර්යයන් ඉටු කරන්න හැඩගැහිලා තියෙනවා. පහත සුවිශේෂී කාර්ය ඉටු කරන්න ශාක කඳ හඳුන්වන නම ලියලා උදාහරණය බැගින් ලියන්න තියෙනවා. නව ශාක බිහි කරයි. ඒ කඳට කියන නම මොකක්ද? ප්‍රචාරක කඳ. ප්‍රචාරණ කඳ. ප්‍රචාරක කඳ. ප්‍රචාරණ නැත්නම් ප්‍රචාරක කඳ. ඒතර අපිට ඒකට උදාහරණයකුත් ඕන. කරපිංච. කරපිංච ගන්න එපා. කඳ ගැනනේ අපි කතා කරන්නේ. කෙසෙල්
කෙසෙල් කියන එකට යන්නත් එපා. ඒකට හේතුව එයා භූගත කඳක් තියෙන්නේ. ඊට වඩා කොහිල කොහිල කියන ඒවා හරි. කොහිල නෙමෙයි අපිට ওই මඤ්ඤොක්ක දඬු වලින් එන්නේ රෝස මඤ්ඤොක්ක කොහිල දඬු කියන ඒවා ගන්න පුළුවන් වැරදි නෑ. මඤ්ඤොක්ක දඬු ගන්නවනේ කංකුන් දඬු කඳ ගන්නවා. වායව කඳේ ආහාර සංචිත කරයි. සංසිඳ ඔය එතකොට අපි ඒවට කියන්නේ සංචිත කඳන් කියලා. උදාහරණ කිතුල් කිතුල් උක් දැන් ප්‍රභා සංශ්ලේෂය කියන්නේ සර් කලින් ප්‍රශ්නෙට ගොටු කොළ හරිද? ගොටුකොළ ගන්න පුළුවන්. එයාගේ දාවක කඳක් තියෙන්නේ. ඒ දාවක නෑ එතන ප්‍රශ්නයක් එනවා. ගොටුකොළ ඒක ප්‍රචාරණ කඳන් යටතේම අපිට ගන්න පුළුවන්. මොකද දාවක කඳන් හරහා තමයි තව පැල බිහි කරන්නේ. ඒ නිසා ගොටුකොළ ගන්න පුළුවන් ලියලා තියෙනවා නම් හරියට දාන්න. ප්‍රභා සංශ්ලේෂී කඳන් උදාහරණ පතොක් පතොක් දලු අර උත්තර වෙන උත්තර ලියලා තියෙනවා නම් කියන්නේ පතොක් දලු ඩ්‍රැගන් ෆෘට් ඒවා හරි. ආධාරකයක් උපකාරයෙන් ඉහළ නගිනවා. ආරෝහක කඳන් උදාහරණ වෙනිවැල් බුලත් ගම්බිරිස් බෝංචි ඒවා ගන්න පුළුවන්. ආරෝහක කඳන් ඊළඟට එතන ලකුණු භාගයේ ගානේ 8ක් හම්බෙන්නේ. ඔක්කොම හරිනම් 4යි. භාගය 8ෙන් ගුණ කරපුවාම දෙවරක් 1යි දෙවරක් 4යිනේ. ඒතකොට ලකුණු මේ 4යි. ඡාක මූල පද්ධතිය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයක් නම් ශාකය පසට සවි කරන මුල් මගින් ඉටු කරන අනෙක් ප්‍රධාන කාර්යය මොකක්ද? ජලය හා පසුව ඇති කංජ ලවණ අවශෝෂණය. ඔව්. තවදරුවෙක් ඒකම ලියපු විදිහ කියන්න. ජලය සහ ජලය දිය වූ කංජ ලවණ ශාකයට අවශෝෂණය කර ගැනීම. ජලය සහ ජලය දිය වූ කණජ ලවණ අවශෝෂණය කර ගැනීම. ওই දෙක තමයි යාගේ ප්‍රධාන කාර්යයන් දෙක. ජලය සහ ජලය දිය වූ කණජ ලවණ අවශෝෂණය කර ගැනීම. ජලය සහ ජලය දිය වූ කණජ ලවණ අවශෝෂණය කර ගැනීම. ඊළඟට ආගන්තුක මුල්‍ය අණු කුමක්ද කියලා අහලා තියෙනවා. මොකක්ද ආගන්තුක මුලක් කියලා කියන්නේ? ආහාර තැන්පත් කරන මුල. ඒකට අපිට ඒකෙදී
ආගන්තුක මුල් වල ආහාර තැන්පත් වෙනවා. නමුත් අපිට ඒක ඊට වඩා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. බලන්න අනික් දරු මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්න. ආකන්දීය මේ මුල් තියෙන ආකන්දීය මුල් වල නම් ආහාර තැන්පත් වෙනවා කියලා අපිට ගත්තයි. මෙතන ආගන්තුක මුල් කියනකොට ඊට වඩා වෙනස් අර්ථ දැක්වීමක් තියෙනවා. බලට මම පෙන්නන්න බලන්න. විශාකේ ප්‍රධාන මුල් වලින් හැරුණාම වෙනත් ශාකේ කොටස් වලින් මුල් හට ගන්නවා. ඒව තමයි අපි සුවිශේෂී මුල් යටතේ කතා කළේ. අන්න ඒවා මේ තමයි අපි කියන්නේ ආගන්තුක මුල් කියලා. මේක ලියාගන්න මේ විදිහට මෙන්න මෙතන වලට පේනවා ඇති. මේ තියෙන පේනවාද කියලා බලන්න. මේක ලියලා නැත්තම් මේක ලියා ගන්න. මුදුන් මුලෙන් නුයි එහෙම නැත්නම් එයාගේ ශාඛා වලින් හැරුණාම වෙනත් තැන් වලින් මුල් හට ගන්න ඒවට කියනවා ආගන්තුක මුල් කියලා. හරිද? ඒක ලියලා නැත්තම් ලියා ගන්න ආගන්තුක මුල් කියනක විභාගෙදී. වොත් හරිනේ. ඊළඟට මෙන්න මේවල තියෙන සුවිශේෂී මුල් වර්ග මොනවද කියලා අහන්න. ඕකීඩ් වල තියෙන සුවිශේෂී මුල් වර්ගය මොකද්ද? වායව මුල්. මුල් වායව මුල්. නුගවල තියෙන්නේ කරු මුල් කරු මුල්. කැරට් වල සංචිත මුල් සංචිත මුල්. වැටකෙයවල කයිරු මුල් කයිරු මුල්. බලන්න මේක ලකුණු 4ක් හම්බෙනවා. මේ හතර ලකුණු 4යි. මෙතෙන්ට ලකුණු 1යි, මේකට ලකුණු 1යි, මෙතෙන් ලකුණු 4යි. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකට ලකුණු 1යි. ඔක්කොම ලකුණු 11යි. දැන් බලන්න 11න් කීයද කියලා. දැන් වලට තියෙනවා පොඩි වැඩක් කරන්න. මම කලින් එකේදී කිව්වා ලකුණු 9 මට්ටමේ ඉන්න බව පේනවා. සමහරු ගතියක් වෙනුම් කරනවා. 11 දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. 11යි. හරි. ඒවල කරන්න දන්නව නේද? පළවෙනි ප්‍රශ්නේ ලකුණ ගන්න. දෙවෙනි ප්‍රශ්නේ 3 එහෙම අංක දාගන්න 4 5 6. එතන මේ ඔක්කොටම උත්තර ලියලා තියෙනවා නම් යාපු ලකුණු දාගන්න 11යි 10යි 9යි 11යි 10යි කියලා ආවනම්
ඔහොම ලකුණු දාගන්න මේ ඔක්කොම එකතු කරන්න බෑ. එතන වැඩිපුර එකටත් උත්තර ලියලා ලකුණු තියෙනවා. එහෙම ලියලා නැත්නම් වලට ගැටලුවක් නැහැ. ප්‍රශ්න 5කට නම් ලියලා තියෙන්නේ ලකුණු අරගත්ත දාලා තියෙන 91ක් 100න් 91ක් අරගෙන තියෙනවා. මෙතන අඩුවෙන්ම තියෙන ලකුණ කපන්න. ඒතකොට ලකුණු ප්‍රශ්න 5ක් තියෙනවා 1 2 3 4 5. ඒ ටික එකතු කරන්න 6 7 8යි 58යි ලකුණු 58යි. ඒතකොට 60න් 58ක් තියෙනවා මේකට. පළවෙනි කොටසට බලන්න 40න් කීයද කියලා 40න් 38යි කියලා හිතමු. මේ ලකුණු දෙක එකතු කරන්න. එකතු කරපුවාම 8යි 8යි 16යි 5යි 3 8යි 1යි 9යි 100න් 96ක් ලැබිලා තියෙනවා. මෙහෙම ලියලා ලකුණු ප්‍රමාණය ඔයාලගේ ලකුණු ප්‍රමාණ දාන්න. පළවෙනි එකේ ලකුණු 40න් කීයද කියන ලකුණයි දෙවෙනි කොටසේ ලකුණු 60න් කීයද කියන එකයි එකතු කරලා ගන්න ඕන. අපි ඒකට පුරුදු වෙලා ඇති දැන් කලිනුත් එකක් අපි ලිව්වා නේද? හරිද බලන්න. එක දරුවෙක් කියලා තියෙනවා ලකුණු 100න් කීයක් ගත්තද කියලා. නු 5යි 1යි ඒ ලකුණු රතු පෑනෙන් පේපර් එක උඩ ලොකුවට ලියා ගන්න. ලියලා රවුම් මෙහෙම දා ගන්න. එහෙම නැති සාමාන්‍යයෙන් දාන්නේ 175යි ලොකුවට ලියා ගන්න. 5 කියන්නේ 1ක් 96 කියන්නේ 1ක්. ඒතර 75 කියන්නේ කොයි පැත්තට වැටෙයිද දන්නේ නැහැ. ඒ නිසා වැරදි ප්‍රශ්න ටික හොඳට බලලා මේ 75න් අපි 85න් එහාට දාගත්තොත් වය නැතුව හිටිය හැකි 87යි 96යි හරිද 83යි ලකුණු දාලා තියෙනවා හරි අපි එහෙමනම් මේ පේපර් එකට සමු දීලා අපි යමු අපේ අලුත් පාඩමක් මං කියවන චුට්ටක් කරනවා කියලා හරිද 94යි ලකුණු එවලා තියෙනවා මෙන්න මේ දරුවෝ අශේන් එවලා තියෙනවා ඊළඟට වෙනුරි ඊළඟට සමෝත් ඊළඟට මිහාරා ඉරුන්දි එසඳු වෙනුකි කියන නම් පිළිවෙලට ලකුණු එවලා තියෙනවා මේ ලකුණු ප්‍රමාණ වල වැදගත්ම දේ තමයි ලියු පේපර් එකේ වැරදි ප්‍රශ්න තියෙනවා නම් මම හැමදාම හැමෝටම කියන්නේ ඒ වැරදි ප්‍රශ්න තියෙනවා නම් ඒවා highlight කරගෙන නැවත පාඩම් කරනකොට ඒවට වැඩි අවධානයක් දෙන්න හරිද මෙවනම් දැන් අපි බලමු අපේ අලුත් පාඩම ගැන මම ආරම්භයක් ගන්නවා මේ දෙවෙනි වාරේ පාඩමක් දැන් කතා කරන්න යන්නේ හරිද නමුත් දෙවෙනි වාරේ පාඩම වලගේ විභාගෙට එන එකක් නැහැ ඒක කොහොම වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ නමුත් මේ පාඩමත් ටික ආරම්භයක් ගන්න ටියුට් එක එවල තිබ්බා අරගන්න නැති නේද ටියුට් එක එවල තිබ්බා අරගන්න නැති කියලා හිතනවා මම ටියුට් එක ස්ක්‍රීන් එකට ගන්නම් චුම්බක පාඩමක් තියෙනවා ඔයාලා ගෙවල් වල තියෙනවා නම් චුම්බක ඒකට මෙන්න මේ පාඩම ඔයාලට බලන්න පුළුවන් සමහර නිරීක්ෂණ ගන්න පුළුවන්
මෙන්න මේ රූපේ පාට කරන්න ඔයාලට පේනව නේද? හරි. අපි presentation එක ඒකට දැන් මේ පාඩම් දෙවෙනි වාරේ පාඩම් වලට ආවට පළවෙනි වාරේ පාඩම් අමතක කරන්න එපා. ඔයාලට ඉස්කෝලේදී විභාග කොහොම දෙයිද දන්නේ නැහනේ. කොහොම වුණත් අධ්‍යාපනය කියන එක මේ අනිවාර්ය දෙයක්නේ. අනිවාර්ය නැහැයි කියලා පෙන්නුවට අධ්‍යාපනය අනිවාර්ය කරේ නැත්නම් කිසිම වෘත්තියක් බිහි වෙන්නේ නැහැ. අනාගතයේදී ඔක්කොම මේ අඩාල වෙයි. හරිද? එහෙම නොවෙන්න මේ අධ්‍යාපනය අඛණ්ඩව තියෙන්න ඕන. ඒකට අවධානයක් දීලා නැහැ. හරිද? අපි බලමු මේ ටියුට් එකේ වෙන්න මේ ප්‍රශ්න වලට ගිහිල්ලා හරි විනාඩියක් දෙන්න. හරි. හරි. පේනව නේද ස්ක්‍රීන් එක? මේ තියෙන චුම්බක කියන පාඩමක් මෙතනින් පටන් ගමු. ඉතින් මේ චුම්බක කියන පාඩමේ 6 7 දැනුම සුට්ටක් මතක් කරගමු. මේ චුම්බක ගතිගුණ තියෙන ඒවා. චුම්බක ගුණ දක්වන දේවල් වලට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. මතක තියෙන අපි ධ්වනි ප්‍රභව කිව්වා වගේම මෙතනදිත් මේ අපිට හම්බ වෙනවා චුම්බක ගුණ දක්වන ද්‍රව්‍ය. ඒවට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. ඒතර හැමෝටම චුම්බක ගතිගුණ දක්වන්න බෑ. හැමෝටම චුම්බක ගතිගුණ දක්වන්න බෑ. ඒක දක්වන්න පුළුවන් මොනවටද? චුම්බක ද්‍රව්‍ය වලට විතරයි. ඒකට අපිට ඒක හඳුනා ගන්න තියෙනවා පොඩි ක්‍රියාකාරකම. මෙන්න මේ ක්‍රියාකාරකම ගත්තාම අපිට තියෙන්නේ චුම්බකයකට ආකර්ෂණය වෙනවද නැද්ද කියලා බලන්න. හරිද? චුම්බකයකට ආකර්ෂණය වෙනවද නැද්ද කියලා බලන්න විතරයි තියෙන්නේ. ප්ලාස්ටික් රූලක් ගත්තොත් අපි දන්නවා ඒක චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බකයක් ගත්තොත් ඒක චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. යකඩ ඇණයක් ගත්තොත් මොකද වෙන්නේ? චුම්බකයකට ආකර්ෂණය වෙයිද නැද්ද?
වෙනවා. වෙනවා. ඒක අපි දන්න පොඩි සරල සිද්ධි ටිකක් නේ. ඒවා මේ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. යකඩ වලට යකඩ ඇණයක් වුණත් යකඩ අඩංගු ඕනෑම දෙයක් තිබ්බොත් ඒවා චුම්බක වලට ආකර්ෂණය වෙනවා. කාසි කියපුවාම කාසි වල අපි පොදුවේ ගන්න එක දෙයක් තියෙනවා. මොකද සමහර කාසි වල හැසිරීම වෙනස් වෙනවා. නමුත් අපි කාසි ගත්තොත් ආකර්ෂණය වෙනවා කියන මතය තමයි ඉන්නේ. කාසි කියනවා ආකර්ෂණය වෙනවා. නමුත් කාසි හදන අමුද්‍රව්‍ය වෙනස් වුණොත් ඔය ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපි පොදුවේ ආකර්ෂණය වෙනවා කියලා ගමු. පිත්තල ඇණයක් ගත්තොත් මොකද වෙන්නේ? චුම්බකයකට ආකර්ෂණය වෙයිද නැද්ද? වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන්නේ නැහැ. හරිද? ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි. ඊළඟ පිත්තල ඇණයකට ආකර්ෂණය වෙන්නේ ගල් කැටයක් ගත්තොත් අපි දන්න හොඳ ආකාරව මේක ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික අපි මුලින්ම හඳුනා ගන්න ඕන චුම්බක වලට ආකර්ෂණය වෙන දේවල් මොනවද? ආකර්ෂණය වෙන්නේ නැත්තේ මොනවද කියලා අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන. ඒක තමයි අපි මුලින්ම මේ පාඩමේදී තේරුම් ගන්න. ඒත් 6 7 ඉගෙන ගත්ත සමහර කරුණුත් මෙතනදී නැවත අපි කතා කරමු. චුම්බක වෙත ආකර්ෂණය වෙන දේවල් වලට අපි නමක් කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. චුම්බක වලට ආකර්ෂණය වෙනවා නම් අපි ඒවට කියනවා චුම්බක ද්‍රව්‍ය. දැන් ප්‍රධාන චුම්බක ද්‍රව්‍ය කියපුවාම අර කටු යකඩ ඇන ඒවා ඔක්කොම මේ නෙමෙයි අපි පොදුවේ ද්‍රව්‍ය පහක් හඳුනා ගන්නවා. චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය පහක් පොදුවේ හඳුනා ගන්න. මේ පළවෙනි තුන තමයි යකඩ නිකල් ක්‍රෝමියම්. මේ යකඩ කියන්නේ චුම්බක ද්‍රව්‍යයක්. නිකල් කියන්නේ චුම්බක ද්‍රව්‍යයක්. ක්‍රෝමියම් කියන්නේ චුම්බක ද්‍රව්‍ය. මේවා ආවර්තතාවක ඉන්න මේ මූලද්‍රව්‍ය ටිකක් තියෙන්නේ මෙතන. යකඩ නිකල් ක්‍රෝමියම් කියන ද්‍රව්‍ය තුනට චුම්බක ගතිගුණ තියෙනවා. චුම්බකයකට ආකර්ෂණය වෙනවා. සහ මේවට අපි කියනවා ලෝහ කියලා. ලෝහ හැමෝම නෙමෙයි. මේ ලෝහ විතරයි. ඇලුමිනියම් රත්තරන් ඒවා ආකර්ෂණය වෙන්නේ. යකඩ නිකල් ක්‍රෝමියම් කියන ලෝහ තුන චුම්බක ද්‍රව්‍ය චුම්බක ගතිගුණ තියෙන ද්‍රව්‍ය හැටියට අපි හඳුනා ගන්නවා. හරිද? ඊළඟට මෙතන තව දෙන්නෙක් ඉන්නවා. වානේ සහ ෆෙරයිට් කියලා. ඒතර වානේ හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට යකඩ සහ කාබන්. එයාලා මිශ්‍ර ලෝහ. ඒතර වානේ කියන මිශ්‍ර ලෝහයයි ෆෙරයිට් කියන මිශ්‍ර ලෝහයයි එයාලටත් පුළුවන් මේ චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ. එහෙම නැත්නම් චුම්බක හදන්නත් ගන්නවා. ඒ නිසා ඒවා චුම්බක ද්‍රව්‍ය විදියට තමයි අපි සලකන්නේ. චුම්බක ද්‍රව්‍ය විදියට තමයි සලකන්නේ. පැහැදිලිද? මොනවද එහෙනම් චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර පහක් තියෙනවා. යකඩ නිකල් ක්‍රෝමියම් වානේ ෆෙරයිට් කියලා. එකෙන් පළවෙනි තුන් දෙනා යකඩ නිකල් ක්‍රෝමියම් ඒක ලෝහ වානේ ෆෙරයිට් කියන දෙන්න මිශ්‍ර ලෝහ. මේ වානේ සහ ෆෙරයිට් ගැන අපි තවදුරටත් කතා කරනවා. ඒ දෙන්නගෙන් ප්‍රබල චුම්බක හදන්න පුළුවන් කවුද කියලා. මෙතින් අපිට මේක හොඳට උරු පුරුදු බුක් ෂොප් වල එහෙම නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. වානේ වලින් හදපු චුම්බක. හරිද? ඒ වල චුම්බක බලය අඩුයි. ලොකු චුම්බක බලයක් නැහැ. නමුත් ෆෙරයිට් වලින් හදපු චුම්බක එහෙම දැක ගන්න තියෙන ඉඩකඩ ගොඩක් වෙලාට අඩුයි. ඒක නිකන් රිදී පාටට හුරු එකක් තියෙන මේ වගේ. ඒකේ චුම්බක බලය වැඩි. අරවට වඩා චුම්බක බලය වැඩි. ගොඩක් ප්‍රබලයි. ඒක අපිට දැනෙනවා. අතට ආකර්ෂණය වෙනකොට දැනෙනවා. වානේ වලින් හැදුවද ෆෙරයිට් වලින් හැදුවද කියලා අපි බැලුවොත් අපිට දැනගන්න පුළුවන් ෆෙරයිට් වලින් හදපු චුම්බක වල ප්‍රබලතාවය ගොඩක් වැඩි. ඒ ප්‍රබලතාවය ගොඩක් වැඩි. ඒ නිසා අපි දැනගන්න ඕන වඩා ප්‍රබල චුම්බක හදන්න පාවිච්චි කරන්නේ මොනවද? ෆෙරයිට් කියලා. හොඳයි. චුම්බක ද්‍රව කියන එකට යන්න කලින් මම චුට්ටක් මෙතනින් ටියුට් එකට එනවා. මෙතන ටියුට් එක බලන්න. චුම්බක ද්‍රව්‍ය යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. චුම්බක ද්‍රව්‍ය කියන්නේ මොනවද? අපි දැන් කලින් කිව්ව ප්‍රශ්නයකින්. මොනවද චුම්බක? චුම්බකට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය. අන්න හරි. චුම්බක වෙත ආකර්ෂණය වන ද්‍රව්‍ය. චුම්බක ද්‍රව්‍ය වේ. එහෙනම් අපි ටියුට් එකේ ලියාගමු. දෙවෙනි වාරේ පළවෙනි පාඩමේ චුම්බක වෙත ආකර්ෂණය වන ද්‍රව්‍ය වේ.
චුම්බක වෙත ආකර්ෂණය වන ද්‍රව්‍ය වේ. පාඩමක් ඉදිරිපත් කරන්න ලෑස්තිලා ඉන්න කවුරු හරි කියන්නේ එහෙම නැත්නම් අපි මේ සටහන් ටිකට යමු. චුම්බක වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය ඒවට කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. හරි ලේසියිනේ. ඊළඟට ප්‍රධාන චුම්බක ද්‍රව්‍ය පහක් තියෙනවා. ඒකෙන් පළවෙනි තුන් දෙනා මතකද? යකඩ අනිත් එක්කෙනා අනිත් දෙන්න. නිකල් නිකල් අනිත් එක්කෙනා ක්‍රෝමියම්. යකඩ නිකල් ක්‍රෝමියම්. එතකොට මේ තුන් දෙනා ලෝහ විදියට තමයි අපි සලකන්නේ. දැන් වානේ සහ ෆෙරයිට් කියලා දෙන්නෙක් ඉන්නවා. වානේ ෆෙරයිට්. මේ දෙන්න මිශ්‍ර ලෝහ ගොඩේ තමයි තියෙන්නේ. කියන්නේ වෙනත් දේවල් එක මිශ්‍ර කරලා හදලා තියෙන්නේ. කොහොමද? මේ යකඩ නිකල් ක්‍රෝමියම් වානේ ෆෙරයිට් තියෙනවා නම් මොනම හරි චුම්බකයක අපි ඒවට කියන චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන චුම්බක ද්‍රව්‍ය. මොකද චුම්බක වලට ආකර්ෂණය වෙන නිසා. චුම්බක වලට ආකර්ෂණය වෙන නිසා. හරිද? මේ ටිකත් මේ විදිහට වෙන් කරලා ලියා ගන්න. මේ ඉන්නේ ලෝහ, මේ ඉන්නේ මිශ්‍ර ලෝහ. මේ ඉන්නේ ලෝහ, මෙතන ඉන්නේ මිශ්‍ර ලෝහ. හරිද? ඒක ඉවර නම් මෙන්න මේ වගුව පුරවන්න අපි කලින් පිරෙව්වා මේ වගුව පුරවලා කියන්න හරිද කියලා. මේ වගුව පුරවන්න හරි නේද? කාසි යකඩනේ පිත්තලනේ ගල් කැටේ ප්ලාස්ටික් රූල්.
ඔය විදිහට වෙන් කර ගන්න තියෙන්නේ. මේ ටික ලේසි ඇති කියලා හිතනවා. චුම්බක ද්‍රව්‍ය උදාහරණ ඊළඟට මේ චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ මොනවද? ආකර්ෂණය වෙන්නේ නැත්තේ මොනවද කියන එක සරල ප්‍රශ්නයක් තමයි අපි ඔය කතා කරන්නේ. අපි යමු එහෙමනම් මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ ඉදිරියට යමු. චුම්බක ද්‍රව පිළිබඳව දන්නව නේද? මොනවද චුම්බක ද්‍රව කියන්නේ? මෙතනත් මේ රූපෙත් තියෙනවා. චුම්බක ද්‍රව අතන මේ වගුව යට ඉඩ තියෙනවා චුට්ටක් මෙන්න මේක ලියා ගන්න. මෙතන තියෙනවා මේ වඩා ප්‍රබල චුම්බකයක් හදන්න ෆෙරයිට් මිශ්‍ර ලෝහය යොදා ගන්නවා කියලා. වඩා ප්‍රබල චුම්බකයක් හදන්න ෆෙරයිට් මිශ්‍ර ලෝහය පාවිච්චි කරන ෆෙරයිට් කියන මිශ්‍ර ලෝහය පාවිච්චි කරනවා කියන එක ටියුට් එකේ ඉඩ තියෙන උඩ තැනක ලියා ගන්න. ප්‍රශ්න වලට අහන්න පුළුවන්. ඔය අතර කියන්න අපි එහෙම දෙයක් කරනවා කලිනුත් කතා කළා මේ පොඩි පන්තිවලදී අපි ගන්නවා මේ අපිට දෙනවා මොනවද ඇල්පෙනිති ගොඩක් ඇල්පෙනිති තියෙන භාජනයක් තියෙනවා හරිද මෙන්න මේ ඇල්පෙනිති තියෙන භාජනේ මේක ඇල්පෙනිති තියෙන්නේ හරිද සම්පූර්ණයෙන් තියෙන ඇල්පෙනිති ඊළඟට මේකට අපි චුම්බකයක් ගිල්ලලා ගන්නවා. චුම්බකයක් වර්ණ චුම්බකයක් මෙහෙම ගිල්ලලා ගන්නවා. ගත්තාම අපිට ලැබෙන නිරීක්ෂණ මොනවද? මෙහෙම අපි මෙතන ගත්තොත් අපිට මේක පේන්නේ කොහොමද අපිට ලැබෙන නිරීක්ෂණ මොනවා වෙයිද? කියන්න බලන්න ඔයාලට හිතෙන දේ. ද්‍රවාසනයේ අල්පනදී ඇලෙයි තිබෙනවා. අපි තාම ද්‍රව කියලා කතා කළේ නෑ ඒ නිසා අපිට ඊට සරලව කිව්වොත් කොහොමද? දෙකලවරේ අන්න හරි. මෙන්න මේ දෙකලවර අපිට පේනවා ඇල්පෙනිති වැඩිපුර ආකර්ෂණය වෙලා ඇලිලා තියෙනවා. මෙහි තියෙන ඒවා අඩුයි. මෙන්න මේ දෙපැත්තේ දෙකලවර වැඩිපුර මේ ඇල්පෙනිති ඇලිලා තියෙනවා. ඇයි මේ ඇල්පෙනිති මේ චුම්බකයේ දෙකලවර ඇල්පෙනිති වැඩිපුර ඇලුනේ ඇයි? ඒකට හේතුව මොකද්ද? ඇල්පෙනිති ඇයි ඔය චුම්බකයේ දෙකලවර දණ්ඩ චුම්බකයේ දෙකලවර ඇලුනේ ඇයි? ආකර්ෂණ බලය වැඩියෙන් තියෙන මේ දෙකේ. අපි ආකර්ෂණය හෝ විකර්ෂණය ආකර්ෂණය කියලා කියන්නත් පුළුවන්. චුම්බකයේ චුම්බක බලය වැඩිපුරම තියෙන්නේ චුම්බකයේ දෙකලවර. චුම්බකයේ චුම්බක බලය වැඩිපුරම තියෙන එක දෙකලවර. එතකොට මේ චුම්බක බලය වැඩිපුරම තියෙන තැන් වලට තමයි අපි නම් දෙකක් දෙනවා මොනවද? නමක් කියනවා. මොකක් කියලා? චුම්බකයේ චුම්බක බලය වැඩිපුරම තියෙන තැනට අපි නමක් කියනවා මොකද්ද? චුම්බක ද්‍රව කියලා. හරිද? චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන එකේ දෙකලවර ඒකට අපි කියනවා චුම්බක ද්‍රව කියලා. ප්‍රධාන චුම්බක ද්‍රව වර්ග දෙකක් තියෙනවා. මතකද? උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. උත්තර ද්‍රවයයි අනිත් එක මොකද්ද? දක්ෂිණ ද්‍රවය. හරිද? මේ තියෙන්නේ මේ මෙතන තියෙන්නේ කාන්දම්. සාමාන්‍ය අපි පාසලේ විද්‍යාගාරයේදී කාන්දම් වලට මෙහෙම චුම්බක කෙලින්ම යකඩ කුඩු දාන්නේ නැහැ. කඩදාසියක් තියලා දාන්න. මොකද යකඩ කුඩු අයින් කරන්න ගියාම ඊපස්සේ හරි ගැටලුනේ. ඒක ඔක්කොම අයින් කරගන්න අමාරුයි. මේ පේන ඇති යකඩ කුඩු වැඩිපුරම ඇලිලා තියෙන එකේ දෙකලවර. මෙතන මේ චුම්බකයේත් වැඩිපුරම යකඩ කුඩු ඇලිලා තියෙන එකේ දෙකලවර.
ඒ නිසා අපි කියනවා චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන ඒ ප්‍රදේශයට චුම්බක ද්‍රව කියලා. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන එක දෙකලවරට අපි කියනවා නමක් මොකක් කියලාද? චුම්බක ද්‍රව කියලා. ඒක අපිට තියෙනවා ක්‍රම කීපයකට හඳුනා ගන්න. මෙතන උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. මේ තියෙන ඒවල චුම්බක ද්‍රව පිහිටන තැන්. ඒවා විභාගෙදී අහන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා මේ දණ්ඩ චුම්බකේ නම් දෙකලවර. ඊළඟට මෙතන මේ කූරප චුම්බකේ නම් මෙන්න මේ දෙකලවර. ඊළඟට අශ්වලාඩම්මිකේ ඔය වගේමයි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා තව චුම්බකයක් ඒකේ දක්ෂිණ ද්‍රවයේ තියෙන මේ සීමාවේ උත්තර ද්‍රවයේ තියෙන එක අනිත් පැත්තේ මේ තීරුවේ. වලයාකාර චුම්බකයක් තියෙනවා. වලයාකාර චුම්බකයේ උත්තර ද්‍රවයේ තියෙන මේ තීරුවේ දක්ෂිණ ද්‍රවයේ තියෙන මෙන්න මේ තීරුව. මේ පේනවනේ. රොන්නෝක අපිට නම් කරන්න දෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි ඒක දැනගන්න ඕන. ඊළඟට අපිට මේ චුම්බක ද්‍රව හඳුනා ගන්න තියෙනවා මාලිමාව පාවිච්චි කරලා. සහ නොදන්නා අපිට දණ්ඩ චුම්බකයක් දෙනවා අපිට ඒකේ ද්‍රව මොනවද කියලා හිතා ගන්න බෑ. උත්තර ද්‍රවය මොකක්ද? දක්ෂිණ ද්‍රවය මොකක්ද කියලා එකපාරට හිතා ගන්න බෑ. එහෙම එකක් දුන්නොත් අපි කොහොමද මේකේ උත්තර ද්‍රවය හොයාගන්නේ? ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ මාලිමාව පාවිච්චි කරලා චුම්බකයේ ද්‍රව හොයාගන්න පුළුවන්. ඒ මාලිමාව මෙහෙම ලං කරපුවාම මේක උත්තර ද්‍රවයේ තියෙනවා. ඒ උත්තර ද්‍රවයේ කැරකිලා හැරෙන්නේ කොයි පැත්තටද? මේ පැත්ත මොකක් වේද? දැන් මෙතන මේ රූප සටහනේ පේනවනේ මේ උත්තර ද්‍රවය. ඒක ආකර්ෂණය වෙලා තියෙනවා. මෙතන මොකක්ද තියෙනවද ද්‍රවය? කියන්න බලන්න. මෙතන දක්ෂිණ ද්‍රවය. මෙතන එන්න ඕන දක්ෂිණ ද්‍රවයක්. මොකද ආකර්ෂණය වෙනවනේ විජාතීය ආරෝපණ ආකර්ෂණය වෙනවා. විජාතීය ආරෝපණ ආකර්ෂණය වෙන නිසා මෙතන උත්තර ද්‍රවය නම් මෙතන හැදෙන්න ඕන දක්ෂිණ ද්‍රවය. නෑ ඊට අනිත් කෙලවර උත්තර ද්‍රවය. ඒකේ අනිත් කෙලවර උත්තර ද්‍රවය. ඔය විදිහට අපිට පුළුවන් ද්‍රව දන්නේ නැති දණ්ඩ චුම්බකයක ද්‍රව හඳුනා ගන්න මාලිමාව පාවිච්චි කරලා. තව අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. මොනවද මේ අනික් ක්‍රම? මේ විදිහට අපි ඒක ඊට පස්සේ කතා කරමු. අපි අපේ සටහනට නැවතත් ගිහිල්ලා එන්න මෙතෙන්ට. මේ ප්‍රශ්න දෙක බලමු. චුම්බකයක ද්‍රව කියලා කියන්නේ මොකක්ද? අපි කලින් කිව්වා චුම්බකයක චුම්බක බලය වැඩිපුරම පැතිරිලා තියෙන ප්‍රදේශවලට කියනවා චුම්බක ද්‍රව කියලා. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම පැතිරිලා තියෙන ප්‍රදේශයට කියනවා චුම්බක ද්‍රව කියලා. ලියන්න මෙහෙම. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වී ඇති ස්ථාන. ක්‍රියාත්මක වී ඇති ස්ථාන චුම්බකයක චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වී ඇති ස්ථාන චුම්බක ද්‍රව වේ. චුම්බක ද්‍රවය චුම්බකයක චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වී ඇති ස්ථාන චුම්බක ද්‍රව වේ. හරිද? මේ රූප සටහන් වල තියෙන ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න. මෙතන තියෙනවා උත්තර ද්‍රව දක්ෂිණ ද්‍රව. ඒකම මතක් වෙනව නේද? මොනවද තියෙන ප්‍රධාන චුම්බක ද්‍රව වර්ග දෙක? පළවෙනි එක උත්තර ද්‍රවය වරහන් ඇතුලේ එන්න අකුර නෝත් පෝල් එක. දෙවෙනි එක දක්ෂිණ ද්‍රවය දක්ෂිණ ද්‍රවය සවුත් පෝල් එක. ns උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවය. සාමාන්‍ය උත්තර ද්‍රවයේ පාට කරන්නේ මොන පාටින්ද?
උත්තරද්‍රවයට අපි පාටක් දැම්මොත් රතු පාට රතු පාට. අපි ඒකට ගන්නේ රතු පාට. දක්ෂිණද්‍රවය නිල් පාටයි, උත්තරද්‍රවය රතු පාටයි. හරිද? ඊළඟ අපිට තියෙන්නේ අර මම කලින් කතා කරපු චුම්බක ක්ෂේත්‍රය මේ චුම්බක ද්‍රව හඳුනා ගන්න තියෙන ක්‍රම. නමුත් මම ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ. අපි ඊළඟ සතියේ තියාගමු. ගොඩක් ඔලුවට දාගන්නත් එපා. ඔය කතා කරපු ටික ඔලුවට දාගන්න. මෙතන තියෙන චුම්බකයක ද්‍රව නොදන්නා විට හඳුනා ගන්න පුළුවන් ආකාර ඒවා පිළිබඳව අපි ඊළඟ සතියේ කතා කරමු. ඒකත් පොඩි පාඩමක් තියෙන්නේ. කෙසේ වෙතත් පළවෙනි වාරේ පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න. දැන් වල ලකුණු ගත්තා. මම තව පේපර් එකක් එවන්න උත්සාහ කරන්න. මේ පේපර් එකේ ඒකත් අපි කතා කරගෙන යන්න ඕන. මොකද වලට පළවෙනි වාර විභාගෙ තිබ්බොත් පළවෙනි වාරේ පාඩම් අමතක වෙන්න බෑනේ. එහෙම මේ අමතක නොවෙන්න වල මහන්සිලා පළවෙනි වාරේ පාඩම් බලා ගන්න. හරිද? එහෙනම් අපි අදට අවසන් කරමු නේද? අයබෝවන්. ආයුබෝවන් sir. ආයුබෝවන් Thank you sir. sir. Good night. අයබෝවන් සර්. thank you sir අයබෝවන්. good night. සර්. අයබෝවන් සර් good night sir Good night, sir.